අයිබෝන් අන්‍යෝන්හසයෝ. අද අපි හමු වෙන්නේ කොරියානු ව්‍යාකරණ 25 වෙනි පාඩමත් එක්ක. මේ පාඩමේ ඉඳලා අපි කතා කරන්නට යන්නේ EPS topic කොරියානු භාෂා පොතේ තියෙන ව්‍යාකරණ පිළිබඳව. ඒ මොකද කියනවනම් මේ වෙනකොට මම ඔයාලට උගන්වලා තියෙන ව්‍යාකරණ දිහා බැලුවම එතනින් එහාට උගන්වන්න තියෙන ව්‍යාකරණ කොරියානු ඒ කියන්නේ මේ කෝස් එකේ ඇඩ්වාන්ස් කෝස් එකකට යනකොට අපි ඉගෙන ගන්න ඕන ව්‍යාකරණ තියෙන ඒවා සාමාන්‍යයෙන් ව්‍යාකරණ ගොඩාක් තියෙනවා. ඉතින් අපිට කොරියානු විභාගයට අවශ්‍ය වෙන්නේ ඊටාම පොඩි ව්‍යාකරණ කොටසක් විතරයි. නමුත් ඔයාලා ඉල්ලීමක් කරනවා නම් මම ලෑස්ති මේ ව්‍යාකරණ කොටස් ඔයාලට උගන්වන්න. සාමාන්‍යයෙන් කොරියානු භාෂා පොතේවත් මේ ව්‍යාකරණ කොටස් සටහන් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ විභාගයට අදාළ වෙන්නේ නැති දෙයක් උගන්වනවට වඩා පොතේ තියෙන සමහර අපිට මගහැරලා ගියපු ව්‍යාකරණ කොටස් පැහැදිලිව පිළිවෙලකට උගන්වන්නට ඕන කියලා මම හිතුවා. ඒ වුණාට ඉතින් ඔයාලා කැමති නම් කමෙන්ට් එකක් දාන්න මම ඒ ඇඩ්වාන්ස් ව්‍යාකරණ ටිකත් ඔයාලට කියලා දෙන්නම්. භාෂාව තව ඉස්සරහට අධ්‍යයනය කරගෙන යනකොට ඔයාලට දවසක ඒවා වැදගත් වෙන්නටත් ඉඩ තියෙනවා. ඉතින් හොඳයි අපි අද 25 වෙනි පාඩමේදී කතා කරන්නට යන්නේ කොරියානු EPS topic පොතේ 6 වෙනි පාඩමේ ඉඳන් 10 වෙනි පාඩම දක්වා තියෙන ව්‍යාකරණ කොටස් ගැන. මේකේ තියෙන ගොඩාක්ම ව්‍යාකරණ මම ඔයාලට කලින් පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම මේ පොතේ තියෙන ගොඩාක්ම ග්‍රැමර් කොටස් මම ඔයාලට ඉතාම හොඳින් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ EPS topic පොතේ 6 වෙනි පාඩමෙන් තමයි ව්‍යාකරණ කොටස් පටන් ගන්නෙ. ඒ වගේම සංවාද පටන් ගන්නෙත් මේ 6 වෙනි පාඩමේ ඉඳලා. ඒ වගේම කියන්න ඕන තව දෙයක් තමයි අපි EPS topic පාඩම් අභ්‍යාස එක්කම 6 වෙනි පාඩමේ ඉඳන් පටන් අරගෙන මේ වෙද්දි 56 වෙනි පාඩම වෙනකම් කරලා තියෙනවා. අභ්‍යාසත් එක්කම. ඉතින් ඒ පාඩම් වල link ටික මම මේ වීඩියෝ description එකට දාන්නම්. ඔයාලා ඒවත් බලන්න. ඒ වගේම මේ එකේ ඉඳන් 5 වෙනි පාඩම වල දක්වා අපිට ඉගෙන ගන්නට තිබ්බේ කොරියානු හෝඩිය පිළිබඳව සහ පන්ති කාමරයකට අදාළව තියෙන දේවල් කීපයක් ගැන. ඉතින් ඒ ගැනත් මම ඉස්සරහට වීඩියෝ එකක් දාන්නම්. කොරියානු හෝඩිය ගැන ඒක ඔයාලගේ අලුතින් කොරියානු භාෂාව ඉගෙන ගන්න යාළුවන්ට පුළුවන් නම් ෂෙයා කරලා දෙන්න. ඉතින් අද පාඩමේදී අපි කතා කරන්නට යනවා ව්‍යාකරණ කොටස් 12ක් වගේ මෙතන තියෙනවා. ඉතින් මේ සමහර ඒවා මම ඉතා හොඳින් පැහැදිලි කරලා තියෙන හින්දා ඔයාගේ මතකයේ අලුත් වෙන්නත් එක්ක මම මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරගෙන යන්නම්. හොඳයි අපි බලමු මොනවද මෙතන තියෙන ව්‍යාකරණ කොටස් කියලා. අපි ඉගෙන ගන්නට යන්නේ ඉම්නිදා, ඉම්නිකා, ඉම්නිකා, සම්නිකා, ඊගා, ඊඑයෝ, සහයේයෝ, ආයෝ ඕයෝ, ඒ, හගෝ, අත්, ඔත් මේ එකතු කිරීම ඕයෝ දාලා තියෙන අස්සෝයෝ සහ ඔස්සෝයෝ ගැන තමයි අපි ඉගෙන ගන්නට යන්නේ. ඒ වගේම ඒසෝ කියන ව්‍යාකරණ කොටස ගැනත් අපි මේ පාඩමේදී කතා කරන්නට යනවා. ඉතින් ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා ඇති කියලා මම හිතනවා මුලින්දම ව්‍යාකරණ පාඩම් බැලුවා නම්. එහෙම බලලා නැත්නම් මම පහලින් link එක දාන්නම්. ඒ link වලින් ගිහිල්ලා මේ මම පැහැදිලි කරපු ව්‍යාකරණ පාඩම් බලන්න. මම ගොඩාක්ම ගැඹුරින් මේ දේවල් පැහැදිලි කරලා තියෙනවා උදාහරණත් එක්කම. ඉතින් මේ පාඩම් වලට මම උදාහරණ විදිහට අරන් තියන්නේ EPS topic පොතේ තියෙන උදාහරණ සහ ඒ දේවල් ඒ ව්‍යාකරණ ගැන තවදුරටත් පැහැදිලි කරගෙන යාමක් තමයි මම මේ සිද්ධ කරන්නේ. හොඳයි අපි පටන් ගමු 6 වෙනි පාඩමේ තියෙන ව්‍යාකරණ කොටස් වලින්. 6 වෙනි පාඩමේදී අපිට 6 වෙනි පාඩමේ පළවෙනි සංවාදයට අදාළව හම්බෙන ව්‍යාකරණ කොටස තමයි ඉම්නිදා කියන ව්‍යාකරණ කොටස. මේ ඉම්නිදා කියන ව්‍යාකරණ කොටසේ තේරුම තමයි වෙනවා කියන එක. ඉතින් උදාහරණ වාක්‍ය බලවම අපිට මේ පිළිබඳව හොඳින් පැහැදිලි වෙයි. 저는 තුවාන් ඉම්නිදා. 저는 තුවාන් ඉම්නිදා. 저는 මම තුවාන් ඉම්නිදා. තුවාන් වෙනවා. දැන් ඔයාගේ නම සමන් නම් කොහොමද ඔයා කියන්නේ මම සමන් වෙනවා කියලා? 저는 සමන් ඉම්නිදා. 저는 චතුර ඉම්නිදා. මම චතුර වෙනවා. අන්න ඒ වගේ කියන්නට පුළුවන්. දැන් මෙතනදී බලන්න ඊළඟ වාක්‍ය මේ සංවාදයේ මේ මෙතන තියෙන සංවාදයක් මේ පළවෙනි එකේ. 저는 පරු ඉම්නිදා. මම පරු වෙනවා. එතකොට මේ ඉම්නිදා කියන ව්‍යාකරණ කොටසේ තේරුම තමයි වෙනවා කියන එක.
ඊළඟ උදාහරණය බලන්න. චොනන් පාකිස්තාන සරම්මිම්නිදා මම පාකිස්තාන් ජාතිකයෙක් වෙනවා. මගේ රට දැන් බලන්න නිකම්ම සරම්මිම්නිදා කිව්වොත් මිනිසෙකු වෙනවා. පාකිස්තාන් කිව්වොත් පාකිස්තාන් සරම්මිම්නිදා මිනිසෙක් වෙනවා. පාකිස්තාන් වල ජාතිකයෙක් වෙනවා. පාකිස්තාන් වල පුද්ගලයෙක් වෙනවා. චොනන් ඉන්දෝනේසියා සරම්මිම්නිදා මම ඉන්දුනීසියානු ජාතිකයෙකු වෙනවා. හොඳයි. ඉතින් පැහැදිලි කරේ මම මේ ඉම්නිදා පිළිබඳව. ඉම්නිදා කියන එකේ තේරුම තමයි වෙනවා කියන එක. ඉතින් වාක්‍යයකදී මේ ඉම්නිදා කියන එක භාවිත වුණොත් ඔයා දැනගන්න ඕන එක වෙනවා කියන අර්ථය. ඒ වගේම ඔයාලා දන්නවා ඇති දැනටමත් ඉම්නිදා කියන එකේ නැත යන අර්ථය තමයි අනිම්නිදා කියන එක. එතනදි වෙලා තියෙන්නේ මේ ඉම්නිදා කියන එකට ඉස්සරහින් අන් කියලා කැලලක් එකතු වෙලා තියෙනවා. මේ තියෙන්නේ මේ අන් කියන්නේ නැත යන අර්ථය. එතකොට ඉම්නිදා කිව්වොත් වෙනවා, අනිම්නිදා කිව්වොත් නොවෙනවා ලෙස අර්ථය එනවා. හොඳයි. මේ පිළිබඳව පැහැදිලි කරා. මම හිතනවා මේ විදිහටම අපි ඊටමත් ඉක්මනින් මේක පැහැදිලි කරගෙන යමු. මොකද මම කලින් පාඩම් වලදී ලොකු ගැඹුරකින් මේ දේවල් ගැන පැහැදිලි කරා. ඉතින් මම හිතනවා මේ දේ ඔයාලට මේක තව මතකයේ අලුත් කිරීමක් වගේ දෙයක් වෙයි කියලා. ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්නවනම් කලින් පාඩම් බලුවේ නැති කෙනෙක් එයාට පුළුවන් ওই තියෙන link ටික ඔක්කොම බලන්න. පල්ලෙහා මම description එකේ දාන්නම් මේ පාඩමේදී. ඒ පාඩම් වලට ගිහිලා බලන්න මම ඊටම හොඳින් පැහැදිලි කරලා තියෙනවා. හොඳ වෙලාවක් අරගෙන. හොඳයි අපි ඊළඟ ව්‍යාකරණයට යමු. අපිට මේ ව්‍යාකරණ කොටස හමු වෙන්නේ 6 වෙනි පාඩමේ දෙවෙනි සංවාද කොටසට අදාළව. මේකෙදි ඉම්නිකා වෙනවද? අපි කලින් ඉගෙන ගත්තා ඉම්නිදා ගැන. ඉම්නිදා කියලා කියන්නේ වෙනවා. එතකොට ඉම්නිකා කියන්නේ වෙනවද? ඉම්නිකා වෙනවද? හොඳයි. අපි මෙතන බලමු මේක කියවලා නාමපදයක් ගැන ප්‍රශ්න කිරීමේදී භාවිත වේ ක්‍රියාපදවලදී ප්‍රශ්න ඇසීමට ඉම්නිකා සහ සම්නිකා භාවිත කරයි. ඔව් කලින් පාඩමකදී කලින් ව්‍යාකරණ පිළිබඳව මම දීර්ඝ පැහැදිලි කිරීම කරගෙන යනකොට මේ හැම දෙයක්ම ගැනම කතා කරලා තිබ්බා. ඉම්නිකා සහ සම්නිකා ගැනත්, ඉම්නිදා සහ සම්නිදා ගැනත් මම පැහැදිලිව කතා කරලා තිබ්බා. ඉතින් මේ පාඩම අපි මතකයේ අලුත් වීමක් විදිහට බලමු. බලපු නැති කෙනෙක් ඉන්නවනම් මට සමා වෙන්න ආයේ මේ එකම දේ කරනවා වගේ නම්. නමුත් මම පැහැදිලි කරගෙන යන්නේ සමහරවිට මේක ඔයාලට මතකයට අලුත් දෙයක් වෙයි. ඒ වගේම සමහරවිට එකපාරම බලන කෙනෙක්ට උනත් මේ දේ එකපාරම තේරුම් ගන්නටත් පහසු වෙයි කියලා හිතන නිසා. හොඳයි අපි එහෙනම් එක දිගටම පැහැදිලි කරගෙන යමු. සමහර මේ ව්‍යාකරණ කොටස් මම පැහැදිලි කරලා තියෙනවා කියලා මතක තියාගන්න. ඉතින් මේ පාඩම එක දිගටම ඔයාලට බලලා ඒ වගේ පාඩමක් ආය බලන්න ගියොත් ඔයාලට හොඳින් ඒක පැහැදිලි වෙයි. මේ පාඩම මම ඉක්මනට පැහැදිලි කරගෙන ගියාට ඒ පාඩම ගැඹුරින් පැහැදිලි කරන හින්දා තවදුරටත් ඔයාලට පැහැදිලි වෙයි. හොඳයි අපි පටන් ගන්න ඉස්සරහට යන්න දිගටම. හොඳයි එතකොට අපිට මේ ඉම්නිකා අවශ්‍ය වෙන්නේ මොකටද? ඉම්නිකා අවශ්‍ය වෙන්නේ කිසියම් නාමපදයක් ප්‍රශ්න කිරීම සඳහා. අපිට නාමපද විතරයි මේ ඉම්නිකා භාවිතා කරලා ප්‍රශ්න කරන්නට පුළුවන්. නමුත් අපිට ක්‍රියාපදයක් ප්‍රශ්න කිරීමට මේ ඉම්නිකා සහ සම්නිකා කියන ව්‍යාකරණ කොටස් දෙක අවශ්‍ය වෙනවා. ඉතින් අපිට පාඩමේදී තියෙන්නේ මෙන්න මේ 6 වෙනි පාඩමේ දෙවෙනි කොටසට අදාළව තියෙන ඉම්නිකා පිළිබඳව විතරයි. මම මේ ඉම්නිකා සහ සම්නිකා ඇතුල් කරේ ඔයාලට තවදුරටත් පැහැදිලි කර ගන්නට ලේසි වෙන්න. හොඳයි අපි වාක්‍ය කියවලා බලමු. හොයසාවොනිම්නිකා හොයසාවොන් කියලා කියන්නේ කාර්යාල සේවකයෙක්ට. හොයසාවොනිම්නිකා කාර්යාල සේවකයෙක් වෙනවද? එතකොට හොයසාවොන් කියලා නිකම්ම කිව්ව කාර්යාල සේවකයා. එතකොට මෙතෙන්ට ඉම්නිකා එකතු වෙලා කාර්යාල සේවකයෙක්ද කියලා අහලා තියෙනවා. කාර්යාල සේවකයෙක්ද කාර්යාල සේවකයෙක් වෙනවද? නේ. ඔව්. හොයසාවොනිම්නිදා. ඔව්. කාර්යාල සේවකයෙක් වෙනවා. හොයසාවොනිම්නිදා. 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 කාර්යාල සේවකයෙක් වෙනවා. දෙවෙනි උදාහරණය බලමු. සොන්සෙන්නිම්නිකා සොන්සෙන්නිමිම්නිකා ගුරුවරයෙක් වෙනවද? අනියෝ.
학생입니다. 아니요, 네, 학생입니다. ශිෂ්‍යයෙක් වෙනවා. තුන්වෙනි උදාහරණය බලන්න. යෝරිසායිම්නික්කා කෝකියෙක් වෙනවද? යෝරිසා කියලා කියන්නේ කෝකියට. එතකොට යෝරිසායිම්නික්කා කෝකියෙක් වෙනවද? නේ යෝරිසායිම්නිදා. ඔව් කෝකියෙක් වෙනවා. එතකොට ඔයාලට පැහැදිලි වෙන්න ඇති අපිට පුළුවන් ඕනෑම නාමපදයක් මේ ඉම්නික්කා භාවිතා කරලා ප්‍රශ්නාර්ථ ස්වරූපයකට හදාගන්න. නාමපද පිළිබඳව ඔයාලා දන්නවා. ඉතින් ඕනම නාමපදයක් අපිට මේ ඉම්නික්කා භාවිතා කරලා ප්‍රශ්නාර්ථ ස්වරූපයකට හරවා ගන්නට පුළුවන්. ඊළඟට අපි පැහැදිලි කරගමු මේ ඉම්නික්කා සහ සම්නික්කා ගැන. මම ඔයාලට කිව්වා මේ ඉම්නික්කා මෙතන අපි පයන්න තිබ්බට මේක ශබ්ද කරන්නේ පයන්න ඇසුරෙන් නෙවෙයි ඉම්නික්කා කියලා තමයි ශබ්ද කරන්නේ. ඒ වගේම සම්නික්කා ඒ විදිහටම ශබ්ද කරනවා. මෙතනදී ඔයා මතක තියාගන්න මේ පයන්න තිබ්බට අපි ඉම්නික්කා කියලා තමයි ශබ්ද කරන්නේ. බලන්න මේ ඉම්නික්කා මෙතනදිත් ඉම්නික්කා මේ පයන්න තිබ්බට අපි අල්මයන්නක් නැහැ. ඔයා බලන්න ඇති ඇයි මේ පයන්න තියෙද්දිත් ඉම්නික්කා කියලා ශබ්ද කරන්නේ කියලා. ඇත්තටම මෙතන තියෙන පයන්නක් ඒ වුණාට අපි මේක ශබ්ද කරන්නේ ඉම්නික්කා කියලා. ඒකට හේතුවක් නම් හරියට කියන්නම වෙනකොට කොරියානුවන් ඒ දේ විදිහට තමයි කරන්නේ. ඉතින් ඒකින්ද අපි ඒ කට්ටියගේ භාෂාව ඉගෙන ගන්න හින්දා අපිත් ඒ විදිහට ඒක ශබ්ද කරාට ගැටලුවක් නැහැ. ඉම්නික්කා වෙනවද? එතකොට මෙතනදී එතකොට මෙතන ඊ ගැන කතා කරොත් ඉදා කියන එක ගැන ඔයාට මතක ඇති. ඉදා කියලා කියන්නේ වෙනවා කියන එක. එතකොට නික්කා කිව්වොත් නිදා කිව්වොත් වෙනවා. එතකොට නික්කා වෙනවද? අපිට ඒක භාවිතා කරන්නට පුළුවන් නාමපදවලට විතරයි. ඉතින් අපි බලමු කොහොමද ක්‍රියාපදයක් ප්‍රශ්න කරන්න කියලා. ක්‍රියාපදයක් ප්‍රශ්න කිරීමට තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ නික්කා සහ සම්නික්කා කියන ව්‍යාකරණ කොටස් දෙක. ඉතින් මේ ව්‍යාකරණ කොටස් දෙක ක්‍රියාපදයක භාවිතා වෙන ආකාරය පැහැදිලි කරන්නම්. ඔයාලා දන්නවා ක්‍රියාපදයක් හැම වෙලාවෙම දා වලින් අවසන් වෙන්නේ බොහෝ විටම හැම විටම වගේ අවසන් වෙන්නේ මේ දා වලින්. ඒ කියන්නේ උදාහරණයක් බලන්න මේ කදා කියන ක්‍රියාපදය කාදා එතකොට දා තියෙනවා. ඉතින් මේ නික්කා සහ සම්නික්කා එකතු වෙලා මේ කදා කියන ක්‍රියාපදය ප්‍රශ්න වෙන්නේ කොහොමද? දා ඉවත් වෙනවා. දා ඉවත් වුණාට පස්සේ ක්‍රියාපදයක දා ඉවත් වුණාට පස්සේ පචිම් එකක්. ඔයාලා දන්නවා පචිම් එකක් කියන්නේ මොකක්ද? හල් කිරීමේ අකුරක්. හල් අකුරක් නැතිනම් හල් කිරීමක් නැති අවස්ථාවේදී භාවිතා වෙන්නේ මෙන්න මේ නික්කා කියන එක. ඒ වගේම හල් කිරීමක් තියෙන අවස්ථාවේදී අපි ක්‍රියාපදයේ ප්‍රශ්න කිරීම සඳහා සම්නික්කා භාවිතා කරනවා. අපි උදාහරණ බලමු. කදා කියලා කියන්නේ යනවා. ඉතින් කදා කියන ක්‍රියාපදේ දා ඉවත් කරාම ක්‍රියාමූලයේ හැටියට තියෙන කාවල පචිම් අකුරක් නැහැ. පචිම් අකුරක් නැති නිසා අපි නික්කා එකතු කරලා කම් නික්කා හදා ගන්නවා. එතකොට කම් නික්කා වල තේරුම යනවද? මෙතන නී ඇවිල්ලා නැහැ. මේ ටයිප් කරද්දි වැරදිලා. කම් නික්කා යනවද? ඕදා කියලා කියන්නේ එනවා. ඕදා වල දා ඉවත් කරලා බලනවා පචිම් එකක් තියෙනවද? පචිම් එකක් නැහැ. ඒ නිසා අපි නික්කා එකතු කරනවා. එතකොට නික්කා එනවද? එතකොට මොක්දා කියලා කියන්නේ කනවා. මොක්දා කියන ක්‍රියාපදේ දා ඉවත් කරාට පස්සේ පචිම් එකක් හැටියට කයන්නක් තියෙනවා. ඉතින් පචිම් එක හැටියට කිසියම් පචිම් එකක් තියෙනවා නම් ක්‍රියාපදේ දා ඉවත් කරාම අපි භාවිතා කරන්නේ ඒ ක්‍රියාපදේ ප්‍රශ්න කිරීම සඳහා සම්නික්කා කියන ව්‍යාකරණ කොටස. එතකොට මොක්දා දා ඉවත් වෙලා සම්නික්කා එකතු වුනහම මොක්සම්නික්කා කනවද? චුදා කියලා කියන්නේ දෙනවා. චුදා වල දා ඉවත් කරා පචිම් එකක් තියනවද බැලුවා පචිම් නැහැ. ඒ නිසා අපි නික්කා එකතු කරනවා. එතකොට චුම්නික්කා බවට පත් වෙනවා. බලන්න මෙතන මම මේ අල්මයන්නක් ටයිප් කරලා මේක මට වැරදිලා. නමුත් මෙතනදී පයන්නක් එන්න ඕන කියලා මතක තියාගන්න. මෙන්න මේ නික්කා මෙතෙන්ට එන්න ඕන. මෙතන එන්න ඕන පයන්නක්. එතකොට චුම්නික්කා දෙනවද? එතකොට පෝදා කියන ක්‍රියාපදය බලන්න. පෝදා කියලා කියන්නේ බලනවා කියන එක. පෝදාවල දා ඉවත් කරාම පචිම් එකක් නැහැ. ඒ නිසා අපි නික්කා එකතු කරාම පොම්නික්කා. මෙතන මේ අල්මයන්න නෙවෙයි එන්න ඕන පයන්නක්. ඒකට මට සමා වෙන්න මේ පයන්න තමයි මෙතෙන්ට එන්නට ඕන. එතකොට පොම්නික්කා බලනවද?
ක්‍රියාපදයක දායවත් කළ විට පචිම නැත්නම් සම් නික්කාද පචිම නැත්නම් එම් නික්කාද එකතු කරයි. හොඳයි. ඒ පිළිබඳව පැහැදිලි වෙන්නට ඇති. මේ මිස්ටේක් එක චුට්ටක් බලන්න. මෙතන මේ අල්මයන නෙවෙයි නෝන පයන්න මම එක ආයෙත් කිව්වා. ප තමයි මෙතෙන්ට එන්නට ඕන. හොඳයි අපි බලමු ඊළඟට තියෙන ව්‍යාකරණ කොටස ගැන. ඊළඟට අපිට තියෙන්නේ ව්‍යාකරණ කොටසක් වගේම තමයි මේක කොරියන් පාටිකල්ස් කියලා තමයි අපි මේවා හඳුන්වන්නේ. මේ ඊ සහ ගා කියන ප්‍රත්‍ය. මේවා ප්‍රත්‍ය හැටියට තමයි තියෙන්නේ. අපිට මේ ඊ සහ ගා කියන ප්‍රත්‍ය භාවිතා කරලා පුළුවන් ක්‍රියාපදයක කර්තෘ හැඟවීමට ඒ වගේම ක්‍රියාපදයක සමාවෙන්න වාක්‍යයක කර්තෘ හැඟවීමට වගේම වාක්‍යයක තියෙන කර්මපදයේ හැඟවීමටත් මේ ඊ සහ ගා කියන පාටිකල්ස් නැත්නම් ඊ සහ ගා කියන ප්‍රත්‍ය භාවිත කරන්නට පුළුවන්. එතකොට මේ ඊ සහ ගා භාවිතා වෙන ක්‍රම දෙක මොනවාද? අවස්ථා දෙක මොනවාද? වාක්‍යයක තියෙන කර්තෘ හැඟවීමට සහ වාක්‍යයක තියෙන කර්මපදයේ හැඟවීමට. මෙතනදී මම කර්මපදයේ හැඟවීම ගැන පැහැදිලි කරලා නැහැ. නමුත් මම චූටි පැහැදිලි කිරීමක් කරගෙන යන්නම්. ඔයාලට මතක ඇති අපි අන් සහ නන් ගැන ඉගෙන ගත්තී මේ අන් සහ නන් භාවිතා කරේ ක්‍රියාපදයක සමාවෙන්න වාක්‍යයක තියෙන කර්තෘ හැඟවීමට. එතකොට අන් නන් භාවිතා වුණේ කර්තෘ හැඟවීමට. ඒ වගේම ඔයාලට මතක ඇති එල්රල් භාවිත වුණා වාක්‍යයක කර්මයේ හැඟවීම සඳහා. ඉතින් ඒ කර්මයේ හැඟවීම අවස්ථාව සහ කර්තෘ හැඟවීමේ අවස්ථාවට අන්නන් වෙනුවට සහ එල්රල් වෙනුවට මේ ඊ සහ ගා ප්‍රත්‍යයන් එකතු කරන්නට පුළුවන්. බලන්න. එතකොට මම එක පැහැදිලි කරගාට කර්තෘකාරකයේ හෝ කර්මයේ පචිම එකක් තියෙනවා නම් අපි ඊ භාවිත කරනවා. එතකොට මම කියවනේ කර්තෘ හැඟවීමට සහ කර්මයේ හැඟවීමට භාවිතා කරන්නට පුළුවන්. ඒ නිසා කර්තෘගේ පචිම එකක් තියෙන අවස්ථාවේදී පචිම එකක් නැත්නම් හල්ලකුරක් තියෙන අවස්ථාවේදී ඊ භාවිතා කරනවා. ඒ වගේම කර්තෘගේ හෝ කර්මපදයේ පචිම අකුරක් නැති විට කා භාවිතා කරනවා. අපි උදාහරණ බලමු. මේකෙදි කර්මපදයට උදාහරණ නැහැ. නමුත් මෙතනදී ගොඩාක් තියෙන්නේ මෙතනදී කර්තෘට අදාළව තියෙන උදාහරණ ගැන. ඉතින් කර්මපදය ගැනත් මම පැහැදිලි කරලා තියෙනවා. මේ වීඩියෝ බලන්න තවදුරටත් පැහැදිලි වෙයි. හොඳයි අපි මේ වාක්‍ය කියවලා බලමු. සමුසිරි ඔදීම්නිකා. සමුසිරි කියලා කියන්නේ කාර්යාලය. ඔදීම්නිකා කොහෙද තියෙන්නේ? කොහේ වෙනවද? බලන්න මේ සමුසිල්. එතකොට අපිට මේ සමුසිල් ඊ වෙලා තියෙන්නේ. ඊ එකතු වෙලා මෙතන හඳුන්වන්නේ කාර්යාලය කියන එක හඳුන්වන්නේ කර්තෘ විදිහට. ඉතින් අපිට කියන්න පුළුවන් සමුසිර නොදීම්නිකා කියලා. නමුත් එතන අන්නන් භාවිතා වීමක් නැතුව ඊ භාවිතා වෙලා තියෙනවා. සමුසිරි ඔදීම්නිකා. කාර්යාලය කොහේ වෙනවද? චොගීම්නිදා අරහෙ වෙනවා. ඊළඟ උදාහරණය බලමු. යෝගිගා කිසුක්සායිම්නිකා. මෙතන නේවාසිකාගාරය වෙනවද? කිසුක්සා කියලා කියන්නේ නේවාසිකාගාරයට. එතකොට බලන්න යෝගිනන් කියලා භාවිත කරන්නට පුළුවන් අපිට කර්තෘ හැඟවීමට අන්නන් භාවිතා කරනවා නම්. නමුත් මෙතනදී යෝගිනන් නෙවෙයි යෝගිගා වෙලා තියෙනවා. මොකද මම කිව්වා උක්තේ හැඟවීමට භාවිතා කරන්නට මේක පුළුවන්. කර්තෘ කියන්නේ උක්තේ කියන්නේ දෙකම එකයි. ඉතින් ඒ නිසා ඒක හැඟවීමට අපිට භාවිතා කරන්නට පුළුවන්. බලන්න මම එතකොට පැහැදිලි කරා පචිම එකක් තියෙන අවස්ථාවේදී අපි ඊ භාවිතා කරනවා. කර්තෘගේ පචිම එකක් කර්තෘගේ හෝ උක්තේ පචිම එකක් තියෙනවා නම් අපි භාවිතා කරන්නේ ඊ. ඒ වගේම පචිම එකක් නැති අවස්ථාවේදී අපි ගා භාවිතා කරනවා. මේ පළවෙනි උදාහරණේ තියෙනවා යාට පචිම එකක් තියෙන අවස්ථාවේදී. ඒ වගේම දෙවෙනි උදාහරණේ තියෙනවා පචිම එකක් නැති අවස්ථාවේදී. යෝගිගා කිසුක්සා ඉම්නිකා. මෙතන නේවාසිකාගාරය වෙනවද? නේ කිසුක්සා ඉම්නිදා. ඔව් නේවාසිකාගාරය වෙනවා. ඊළඟ උදාහරණය අපි බලමු. චොගිගා මෙතන අතන සුපර්මාකට් ඉම්නිකා. චොගිගා අතන සුපර්මාකේසි ඉම්නිකා. මෙතන සුපර්මාකේසි ඉම්නිකා වෙනවා. සුපර්මාකේසි ඉම්නිකා. අරේ සුපර් මාකට් එකක් වෙනවද? අතන තියෙන අර සුපර් මාකට් එකක්ද? අනියෝ. ප්යොනේ චොමිම් නිදා.
මොකද්ද මේ පියොනේචොමිම්නිදා? මම මේක ට්‍රාන්ස්ලේට් කරලා තමයි බැලුවේ. මොකද මටත් මේ පිළිබඳව හරි අදහසක් නැති නිසා. මෙතනදී පියොනේචොමිම්නිදා කියලා කියන්නේ පහසුකම් සැලසෙන ස්ටෝ එක කියන අර්ථය තමයි ආවේ. නමුත් ඒක මතක තියාගන්න මේ පියොනේචොම් කියන එක මතක තියාගන්න කන්වීනියන්ස් ස්ටෝ එක කියලා මතක තියාගන්න. මොකද මට ඊට වඩා ඒක නම් මම පැහැදිලි කිරීමක් දන්නේ නැහැ. මට උදාහරණයක් නැහැ ඒකට ගන්න. අනියෝ පියොනේචොමිම්නිදා නැහැ කන්වීනියන්ස් ස්ටෝ එක වෙනවා. හොඳයි. එතකොට ඔයාලට මේ ඊ සහ ගා ප්‍රත්‍ය පිළිබඳව පැහැදිලි වෙන්නට ඇති කියලා මම හිතනවා. ඒක අපිට හමු වුණේ 7 වෙනි පාඩමේ පළවෙනි සංවාදයට අදාළව. හොඳයි. ඊළඟට අපි බලමු 7 වෙනි පාඩමේ දෙවෙනි සංවාදයට අදාළව අපිට තියෙන ව්‍යාකරණය මොකක්ද කියලා. 7 වෙනි පාඩමේ දෙවෙනි සංවාදයට අදාළව අපිට තියෙනවා ඊයෝ සහ ඊයෝ කියන ව්‍යාකරණ කොටස් දෙක. හොඳයි. අපි කියවලා බලමු මේක. ප්‍රකාශනයක් කිරීමට මෙන්ම එම ප්‍රකාශනය ප්‍රශ්න කිරීමට නාමපද සමග භාවිතාවේ පචිම් ඇතිනම් ඊයෝද පචිම් නැත්නම් ඊයෝද භාවිතා කරන්න. ඔව් එතකොට අපි මේ ඊයෝ සහ ඊයෝ භාවිතා කරලා තියෙන්නේ යම්කිසි ප්‍රකාශයක් කරන්නට වගේම ඒ ප්‍රකාශය ප්‍රශ්නාර්ථ ස්වරූපයක් ගොඩනගා ගන්නට. එතකොට අපිට මේකෙන් මේ ඊයෝ සහ ඊයෝ භාවිතා කරලා කියන්න පුළුවන් දෙයක්. මේක වෙනවා මේක වෙනවද කියන ස්වරූපයෙන් ප්‍රශ්නාර්ථයක් හදා ගන්නට පුළුවන්. ඒ වගේම පචිම් එකක් තියෙන අවස්ථාවේදී අපි නාමපදයේ ඊයෝ භාවිතා කරනවා. පචිම් එකක් නැති අවස්ථාවේදී ඊයෝ භාවිතා කරනවා. ඉතින් මේක භාවිත වෙන්නේ නාමපද එක්ක. අපි උදාහරණ බලමු. ඉගේ මොයේයෝ ඉගේ මේක මොයේයෝ මෙන්න යේයෝ තියෙනවා. මෝ කිව්වොත් මොකක්ද? යේයෝ වෙනවද? මොයේයෝ මොකක් වෙනවද? එතකොට යේයෝ කියලා කිව්වොත් අපිට මේක ප්‍රශ්නයක් විදිහට ගොඩනගන්න පුළුවන්. ඒ කියන්නේ යේයෝ කියන එක දැන් අපි කියමුකෝ බෑග් එක කිව්වොත් කබන්. කබන් යේයෝ කබන් යේයෝ. කබන් කියන එක මොකද? පචිම් එකක් තියෙනවානේ. පචිම් එකක් තියෙනවා අපි යේයෝ කබන් යේයෝ කිව්වොත් බෑග් එක වෙනවා. එතකොට අපිට බෑග් එක වෙනවද කියලා අහන්න කබන් යේයෝ කියලා ප්‍රශ්නාර්ථ ස්වරූපයෙන් අහන්නත් පුළුවන්. එතකොට මෙතනදී කියන්නේ ඉගේ මොයේයෝ මේක මොකක් වෙනවද? යෝල්ස්වේ යේයෝ යෝල්ස්වේ යතුරු. යෝල්ස්වේ යේයෝ යතුරක් වෙනවා. එතකොට අපෙන් කවුරු හරි මේ ආකාරයේ ස්වරූපයකින් ප්‍රශ්නයක් ඇහුවොත් අපිට පිළිතුර දෙන්නටත් පුළුවන් ඒ විදිහටම. බලන්න මෙතනදී ඉගේ මොයේයෝ මේක මොකක්ද? යෝල්ස්වේ යේයෝ යතුරු වෙනවා. ඊළඟ උදාහරණය බලන්න. චොගේ මොයේයෝ අරක මොකක් වෙනවද? මොයේයෝ මොකක් වෙනවද? චොගේ අරක. චොගේ මොයේයෝ අරක මොකක් වෙනවද? ඉබුරියේයෝ ඉබුරි මොකද මේ ඉබුරි කියන්නේ? ඉබුරි කියලා කියන්නේ මේ පොරවනේ නැත්නම් බ්ලැන්කට් එකට බෙඩ් ෂීට් එකට ඉබුරියේයෝ පොරවනයක් වෙනවා. ඉබුරි යේයෝ බලන්න මෙතනදී මේ ඉබුල් කියන්නේ බලන්න ඉබුල් මෙතන රයන්නක් තියෙනවා. රයන්නක් කොළ යන්නක් දෙකම හරි මේ දෙකම එකම කියන්නේ ර සහ ල කියන දෙකම අපිට ශබ්දයේ විදිහට ගන්න පුළුවන්. ර සහ ල දෙකම එකයි කොරියානු භාෂාවේ. ඉතින් එතකොට මෙතන රයන්න තියෙනවා පචිම් එකක් විදිහට. ඉතින් පචිම් එකක් විදිහට තියෙනකොට අපි භාවිතා කරන්නේ ඊයෝ. එතකොට ඉපුරියේයෝ පොරවණයක් වෙනවා. ඉගොන් වජම්පුමියේයෝ ඉගොන් මේක වජම්පුම්. මොකද වජම්පුම් කියලා කියන්නේ ආලේපනයක්. එතකොට වජම්පුම් කියන නාමපදයේදී පචිම් එකකින් තමයි අවසාන වෙලා තියෙන්නේ. ඉතින් පචිම් එකකින් අවසාන වෙලා තියෙන නිසා ඊයෝ එකතු කරනවා. අපි කිව්වා පචිම් එකක් තියෙනවනම් ඊයෝ, පචිම් එකක් නැත්නම් ඊයෝ තමයි නාමපදයට එකතු කරන්නේ කියලා ප්‍රකාශනයක් කරන්නට හෝ ඒක ප්‍රශ්නාර්ථ ස්වරූපයෙන් ගොඩනගා ගැනීමට. එතකොට ඉගොන් වජම්පුමියේයෝ මේක ආලේපනයක් වෙනවද? නෑ. වජම්පුමියේයෝ ඔව් ආලේපනයක් වෙනවා. අපිට මේ ප්‍රශ්නය අහන ස්වරූපයෙන්ම පිළිතුර ලබා දෙන්නටත් පුළුවන්. නේ වජම්පුමියේයෝ ඔව් ආලේපනයක් වෙනවා. හොඳයි ඊළඟට බලමු අපිට තියෙන ව්‍යාකරණ කොටස මොකක්ද කියලා. ඊළඟට අපිට ඉගෙන ගන්නට තියෙන 8 වෙනි පාඩමේ පළවෙනි සංවාදයට අදාළව තියෙන ව්‍යාකරණ කොටස. මේකෙදී ආයෝ සහ ඕයෝ පිළිබඳව තමයි අපිට ඉගෙන ගන්නට තියෙන්නේ. මේ ගැන ටිකක් පැහැදිලි කරනවා නම්
ඔයාලට මතක ඇති කොරියානු භාෂාවේ තියෙනවා කතා කරන භාෂාව සහ ලියන භාෂාව කියලා භාෂා දෙකක්. ඉතින් කතා කරන භාෂාවේදී තමයි මේ ආයෝ සහ ඔයෝ භාවිතා වෙන්නේ. ලියන භාෂාවේදී ගම්නිදා සහ සම්නිදා භාවිතා වෙනවා කියලා මම කලින් ව්‍යාකරණ පාඩම්වලදී ඔයාලට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් එතකොට මේ ආයෝ සහ ඔයෝ භාවිත වෙන්නේ කතා කරන භාෂාවේදී. ඉතින් ක්‍රියාපද එක්ක මේ ආයෝ සහ ඔයෝ එකතු වීම සිද්ධ වෙනවා. එතකොට මේ ආයෝ සහ ඔයෝ ක්‍රියාපද එක්ක එකතු වීමේදී ක්‍රියාපදයක දායවත් කරාට පස්සේ ක්‍රියාමූලයේ තියෙන ශබ්දය, ක්‍රියාමූලයේ ගැබ් වෙලා තියෙන ශබ්දය ආ හෝ ඕ ශබ්දයක් වෙනවා නම් අපි එකතු කරන්නේ ආයෝ. ඒ වගේම ක්‍රියාපදයක දායවත් කරාට පස්සේ තියෙන ශබ්දය ආ හෝ ඕ නොවන විට, මෙන්න මේ ආ හෝ ඕ නොවන විට අපි එකතු කරන්නේ ඕයෝ. ඉතින් එතකොට අපි උදාහරණයක් ගමු. කදා කියන ක්‍රියාපදය, කදා කියන ක්‍රියාපදයේ දායවත් කරාම ක්‍රියාමූලයේ හැටියට කා ඉතුරු වෙලා තියෙනවා. කාවල තියෙන ශබ්දය ආ ශබ්දයක්. ඉතින් ආ ශබ්දයක් තියෙන අවස්ථාවේදී අපි එකතු කරනවා ආ හෝ ඕ ශබ්දයක් තියෙද්දී එකතු කරනවා කිව්වා ආයෝ. එතකොට කාවලට ආයෝ එකතු කරාම කායෝ යනවා. යනවා කියන එක කොරියානු කතා කරන භාෂාවෙන් හැදෙනවා. එතකොට අපි කොහොමද ලියන භාෂාවෙන් යනවා කියලා කියන්නේ? කම් නිදා. කායකට නිදා එකතු කරාම කම් නිදා. එතකොට අපි කලින් ඉගෙන ගත්ත කම් නික්කා ගැන. එතකොට යනවද කියලා අහන්නේ කොහොමද? කම් නික්කා යනවද ලියන භාෂාවේ. එතකොට ලියන භාෂාවේ යනවා කියලා කියන්නේ කොහොමද? කම් නිදා. ඔම් නිදා එනවා. ඉතින් එතකොට අපි ආයෝ එකතු කරන්නේ ක්‍රියාපදයේ දායවත් කරලා ආයෝ හෝ ඕයෝ එකතු කරන්නේ කතා කරන භාෂාව හදාගන්න. ඉතින් එතකොට මේ ආයෝ සහ ඕයෝ කියන ව්‍යාකරණ කොටස් දෙකේ වැදගත් වීම තමයි අපිට යම් කිසි ක්‍රියාපදයක් කතා කරන ස්වරූපයට ගොඩනගා ගන්නට පුළුවන් වෙන එක. ඒ වගේම මතක තියාගන්න ඕන දේ තමයි ක්‍රියාපදයක් එක්ක මේ ආයෝ හෝ ඕයෝ එකතු වෙනකොට ක්‍රියාපදයේ දායවත් කරාට පස්සේ තියෙන ක්‍රියාමූල කොටසේ තියෙන ශබ්දය ආ හෝ ඕ ශබ්දයක් නම් අපි එකතු කරන්නේ ආයෝ. ඒ වගේම ආ හෝ ඕ ශබ්දයක් නැති අවස්ථාවේදී අපි ඕයෝ එකතු කිරීම සිද්ධ කරනවා. අපි උදාහරණ කියවලා බලමු දැන්. චිගම් මෝහෙයෝ. චිගම් කියන්නේ දැන්, මෝ කියන්නේ මොනවද, හේයෝ කියන්නේ කරනවා. චිගම් මෝහෙයෝ දැන් මොකද කරන්නේ? ටෙලිවිජනල් පායෝ. ටෙලිවිජනල් මොකද්ද? ටෙලිවිජනල් ටීවී එක පායෝ බලනවා. එතකොට බලන්න මෙතන හේයෝ වෙලා තියෙන කොහොමද? හදා කියන ක්‍රියාපදය. හදා කියන ක්‍රියාපදයේ දායවත් වෙලා මේ ඕයෝ එකතු වෙලා. මොකද හේ වලට ආ හෝ ඕ ශබ්දයක් නැහැ. ඒ නිසා ඕ එකතු වෙලා හේයෝ බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ පායෝ වෙලා තියෙන්නේ පෝදා කියන ක්‍රියාපදය. බලනවා කියනවට කොරියානු භාෂාවෙන් අපි කියන්නේ පෝදා කියන එක. ඉතින් පෝදා වල තියෙන දායවත් වුණාට පස්සේ පෝ වල තියෙන්නේ ඕ ශබ්දයක් නේ. මේ තියෙන පෝ කියනකොට මේ ඕ ශබ්දේ තියෙන. ඉතින් ඕ ශබ්දයක් හෝ ආ ශබ්දයක් තියෙනවා අපි කිව්වා ආයෝ එකතු කරන්න කියලා. ඉතින් එතකොට මේ පෝදා වලට ආයෝ එකතු වුනහම මේ ආ කොටස පෝ වලට එකතු වෙලා පවා වෙනවා. මේ යෝ එකතු වුනහම පවායෝ වෙනවා. ටෙලිවිජනල් පායෝ ටීවී බලනවා. ඉතින් මේ ගැන තවදුරටත් තව පැහැදිලි වෙන්නේ නැත්නම් අපේ කලින් ග්‍රැමර් පාඩම් බලන්න මම මුලින් ඉඳලා මේ දේවල් පැහැදිලි කරලා තියෙනවා. ඊළඟ උදාහරණය බලන්න. චිග මොහේයෝ දැන් මොකද කරන්නේ? කොපිරල් මාසියෝයෝ. කොපිරල් මොනවාද? කොපි. කොපිරල් කියන්නේ කෝපි. මාසියෝයෝ බොනවා. එතකොට මසිදා කියන ක්‍රියාපදයට මසිදා. එතකොට මසිදා කියන ක්‍රියාපදයට තමයි මේ මසියෝයෝ බවට පත් වෙලා තියෙන්නේ. කොහොමද මේ මසිදා කියන එක මසියෝයෝ උනේ? එතකොට මසිදා කියන ක්‍රියාපදයට වෙලා තියෙන්නේ දායවත් වුණාට පස්සේ තිබිලා තියෙන්නේ ඊ ශබ්දයක්. එතකොට ඊ ශබ්දයක් තියෙනවා කියන්නේ ආ හෝ ඕ ශබ්දයක් නැහැ කියන එක. එතකොට ආ හෝ ඕ ශබ්දයක් නැතිනම් අපි මොකද කරන්නේ?
ඕයෝ එකතු කරනවා. එතකොට මසිදා කියන එක ඊ විතරක් තිබ්බ එක මසියෝයෝ බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ වෙනස් වෙන විදිහ ගැන මම පැහැදිලි කරලා තිබ්බා කලින් පාඩුවේදී. මම මේක තවදුරටත් පැහැදිලි කරන්න යන්නේ. ඔයා ඒක මතක තියාගන්න. ඊ શબ્දයක් තිබ්බොත් ඒක යෝ වෙනවා මෙතන. ඒ කියන්නේ ක්‍රියාපදේ දායවත් කරාම ඊ શબ્දයක් තියෙනවා අවසානට ඒකට ඕයෝ එකතු වෙන අවස්ථාවේදී ඒ ඊ එක යෝ බවට පත් වෙලා තමයි ආයෙත් මේ යෝ එක එකතු වෙන්නේ. බලන්න මසිදා ලියලා බලන්න ඕන නම් මසිදා දා ඉවත් කරාට පස්සේ තියෙන්නේ ඊ શબ્දයක් සයන්නත් එක්ක තියෙන්නේ ඊ શબ્දයක්. එතකොට මසි තමයි ඉතුරු වෙන ක්‍රියාමූල කොටස. එතකොට මසි කියන එකේ ආහෝ શબ્දයක් නැහැ. ඒ නිසා අපි ඕයෝ තමයි එකතු කිරීම කරේ. එතකොට මේ ඊ එකට මේ ඕ එකතු වුණාට පස්සේ යෝ වෙලා තියෙනවා. අන්න ඒ දේ මතක තියාගන්න. එතකොට මේ පිළිබඳව පැහැදිලි වෙයි. මේ ආකාරයේ ක්‍රියාපද එනකොට ඔයාට ඒකේ කතා කරන ස්වරූපය හදා ගන්නට ලේසි වෙයි. එතකොට මසියෝයෝ බවට පත් වෙලා තියෙනවා. චිගම් උන්දොන් හේයෝ දැන් ක්‍රීඩා කරනවද? චිගම් කියන්නේ දැන්, උන්දොන් හදා කියන්නේ මොකද්ද? උන්දොන් හදා කියලා කියන්නේ ක්‍රීඩා කරනවා. ඒතකොට උන්දොන් හදා වලට ආයෝ එකතු වෙලා තියෙන නේ. සමා වෙන මම මෙතනදී පැහැදිලි කරද්දී ඕයෝ කිව්ව නැහැ. ඕයෝ නෙවෙයි ආ එකතු වෙලා තියෙන. උන්දොන් හදා කියන්නේ ක්‍රීඩා කරනවා. ඒතකොට උන්දොන් හදා කියන එකට ආයෝ එකතු වෙලා උන්දොන් හේයෝ බවට පත් වෙලා තියෙනවා. එතකොට කතා කරන භාෂාවෙන් ක්‍රීඩා කරන කියන එක කරනවද කියන එක හැදිලා තියෙනවා. උන්දොන් හේයෝ ක්‍රීඩා කරනවද? අනියෝ නැහැ. චොන්යෝගල් කියන්නේ රාත්‍රී ආහාරය මොගෝයෝ කනවා. හොඳයි. මේකෙදි තව දෙයක් මම පැහැදිලි කරන්නම්. අපිට පුළුවන් වුණා මෙතන ආයෝ සහ ඕයෝ ක්‍රියාපදයකට එකතු කරලා ඒ ක්‍රියාපදය කොරියානු භාෂාවේ කතා කරන ස්වරූපයට හදාගන්න. ඉතින් ඒ ක්‍රියාපදයම අපිට ප්‍රශ්නාර්ථ ස්වරූපයක හදාගන්නත් පුළුවන්. ඊටාම පහසු විදියක් තියෙන්නේ. අපි ඒක ප්‍රශ්නාර්ථ ස්වරූපයෙන් අහනවා. මෙන්න මෙහෙමයි. දැන් අපි මෙතනදී චිගම් මොහේයෝ කියලා අහනවා. එතකොට කියනවා ටෙලිවිෂනල් පොයෝ ටීවී බලනවා. දැන් අපි කොහොමද අහන්නේ ටීවී බලනවද කියලා? ටෙලිවිෂනල් පොයෝ. එතකොට බලන්න මම ඒක ඇහුවේ ප්‍රශ්නාර්ථයක් නිකන් ඒ શબ્දයට ගැප් කරලා නැත්නම් ඒ ප්‍රශ්නාර්ථ ස්වරූපයක් ඒ වාක්‍යයට ගැප් කරලා ඇතුල් කරලා තමයි මේක අහන්නේ. එතකොට නිකම්ම අපි ගෝ ටෙලිවිෂනල් පොයෝ ටීවී බලනවා. ටෙලිවිෂනල් පොයෝ ටීවී බලනවද? අන්න ඒ විදිහට තමයි. එතකොට මේකේ ප්‍රශ්නාර්ථයත් මේකම තමයි, පිළිතුරම තමයි ප්‍රශ්නාර්ථයත්. වෙනසකට තියෙන්නේ ප්‍රශ්නාර්ථ ස්වරූපයට අපි අපේ හඬ වෙනස් කරලා තමයි ප්‍රශ්නාර්ථ ස්වරූපයක් ගොඩනගා ගන්න. ඉතින් එතකොට මේ හදා කියන එක හේයෝ බවට පත් වෙලා තියෙන්නේ ඕ එකතු වෙලා. මොකද බලන්න උන්දොන් හදා එතකොට දායවත් කරාම ආ શબ્දයක් තියෙන්නේ. අපි කෝ ආහෝ ඕ શબ્දයක් තියෙනවා නම් අපි එකතු කරන්නේ මෙන්න මේ ආයෝ. එතකොට මේ ආයකට මේ ආයක එකතු වෙලා තමයි හේ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ හදා එන ඕනම ක්‍රියාපදයකට අපි එකතු කරන්නේ ආයෝ. කොම්බු හදා කිව්වොත් කොම්බු හේයෝ බවට පත් වෙනවා. කොම්බු හදාවල දායවත් කරාම හා තියෙනවා. හාවල තියෙන ආ શબ્දයක්. ඒ නිසා අපි ආයෝ එකතු කරාම කොම්බු හේයෝ බවට පත් වෙනවා. අන්න ඒ විදිහට උදාහරණ වලින් මේ ව්‍යාකරණ කොටස මතක තියාගන්න. එතකොට ඔයාලට කවදාවත් මේවා මතක වෙන්නේ නැහැ. අමාරු වචන තියෙනවා නම් තේරුම් ගන්න අමාරුයි නම් දැන් මේ C එක මේ මසියෝ හැදුනේ කොහොමද කියලා තේරුම් ගන්න අමාරු නම් මේක කොහොමද එකතු වෙලා මේක හැදුනේ කියන එක ගැන මතක තියාගන්න. එතකොට මේ වගේ තවත් ක්‍රියාපද එනකොට ඔයාලට ඒ ගැන තවදුරටත් පැහැදිලි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට බලමු අපි 8 වෙනි පාඩමේ දෙවෙනි කොටසේදී අපිට තිබ්බ ව්‍යාකරණය මොකක්ද කියලා. අපිට තියෙනවා A පිළිබඳව ඉගෙන ගන්න. මේ A භාවිත වෙන්නේ අපි ස්ථානයක් ගැන හෝ කාලයක් පිළිබඳව සටහන් කරන අවස්ථාවකදී. උදාහරණ කියවලාම පැහැදිලි කරගමු. මෙයොත්සියේ ඡායෝ මෙයොත්සියේ මොන පැයටද? C කියන්නේ පැයටනේ. මෙයොත්සියේ මොන පැයේදීද ඡායෝ නිදාගන්නේ? මෙයොත්සියේ ඡායෝ බලන්න මෙතනදී මේ යෝ ඡායෝ මේ ප්‍රශ්නාර්ථ ස්වරූපය හැදිලා දිනවා මේ. යොල්සියේ ඡායෝ යොල්සියේ යොල් කියන්නේ 10ට යොල්සියේ 10 වෙනි පැයට ඡායෝ නිදා ගන්නවා. එතකොට බලන්න මේ C කියන්නේ පැය. එතකොට මේ පැයත් එක්ක A එකතු වෙලා තියෙනවා. එතකොට මේක සම්පූර්ණ වෙන්න මේ A අවශ්‍යමයි. එතකොට මතක තියාගන්න මේ A එකතු වෙලා තියෙනවා නම්
ඒ ස්ථානයක් පිළිබඳව හෝ කාලයක් පිළිබඳව දක්වන අවස්ථාවකදී. ඔන්ජේ උන්දොන් හේයෝ කවද්ද ක්‍රීඩා කරන්නේ? ආචිමේ බලන්න වෙලාව. ආචිම් කියන්නේ උදේ. ඒ වේලාවක්. ආචිමේ. එතකොට මේ ඒ වලින් ඒක වේලාවක් සහ ස්ථානයක් බව හැඟවීමක් කරනවා. ආචිමේ උදෑසනට උදේට උන්දොන් හේයෝ ක්‍රීඩා කරනවා. ආචිමේ බලන්න ආචිම් ආචිම් කියන්නේ උදේට උදෑසන බව කියලා කියනවා ආචිමේ. එතකොට බලන්න ඕනල් උන්දොන් හේයෝ ඕනල් කවද්ද? ඕන සමාන අද. ඕනල් උන්දොන් හේයෝ අද උන්දොන් හේයෝ ක්‍රීඩා කරනවද? අනියෝ නැහැ නේයිල් හෙට ආචිමේ අන්න නේයිල් ආචිමේ හෙට උදෑසන. බලන්න මේ ආචිම් කියන්නේ වේලාව. නේයිල් එතකොට අපිට නේයිල් කියලා ගත්තොත් නේයිරේ කියලා කියන්නත් පුළුවන්. මේ වාක්‍යයට අදාළ නැති වුණත් දිනයක් හෝ වේලාව ස්ථානයක් සටහන් කරද්දී අපිට ඒ වැදගත් වෙනවා. නේයිල් ආචිමේ හෙට උදෑසන හේයෝ කරනවා. එතකොට අපි කතා කරේ මේ ඒ පිළිබඳව. ඉතින් මෙතනදී අපි කතා කරේ කාලය සහ ස්ථානයක් ගැන කතා කරේ නෑ, දිනයක් ගැන වගේ තමයි කතා කරේ. කියන්නේ කාලය සම්බන්ධයේදී කොහොමද මේ ඒ භාවිතා වෙන්නේ කියලා. ඉතින් ඊළඟට අපි බලමු මේ ඒ කොහොමද භාවිතා වෙන්නේ ස්ථානයක් ගැන හැඟවීමක් කරන අවස්ථාවකදී. අපි දැන් කතා කරා කාලයක් ගැන හැඟවීමක් ගැන. ඊළඟට අපි බලමු ස්ථානයක් හැඟවීමේදී කොහොමද වෙන්නේ කියලා. ඉතින් ස්ථානයක් ගැන හැඟවීමේදී මේ ව්‍යාකරණ කොටස තියෙන්නේ 9 වෙනි පාඩමේ 2 වෙනි කොටසට අදාළව. ඉතින් මම ඒ කොටස මෙතෙන්ට ඇදලා ගත්තා. මොකද ඔයාලට ඒක තේරුම් ගන්න පහසු වෙන හින්දා. මතක තියාගන්න ඕන දේ තමයි ඒ කියන එක භාවිතා කරන්නට පුළුවන් ස්ථානයක් වගේම කාලයක් හැඟවීමේදී. බලන්න. තෝන්සෙන්ගන් ඔදියේ ඉස්සෝයෝ. කවුද මේ තෝන්සෙන්ගන්? සහෝදරයා ඔදී. ඔදී කියන්නේ කොහෙද? බලන්න ඔදී ඒ කොහෙද? ඒ කියන්නේ ඔදී කියනකොට කොහෙද? ස්ථානයක්. ඉස්සෝයෝ ඉන්නවද? ඒතකොට බලන්න මේ ඒ භාවිතා වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ඒ භාවිතා වෙලා තියෙන්නේ ස්ථානයේ හැඟවීමේදී. ඔදී ඒ කොහෙද? චිබේ ඉස්සෝයෝ. බලන්න ඒ එකතු වුණා ආයෙත්. ජිබ් කියන්නේ ගෙදර. එතකොට මේ ඒ කියන එකෙන් ස්ථානය හඟවනවා. චිබේ ඉස්සෝයෝ ගෙදර ඉන්නවා. නූනානන් ඕදියේ සරායෝ සහෝදරිය කොහෙද ජීවත් වෙන්නේ? ඔදියේ මේ නූනානන් ඕදියේ සරායෝ සහෝදරිය කොහෙද ඉන්නේ? මොංගොරේ මෙතන මේ ඒ තිබ්බට මෙතන අපිට කියවනකොට මොංගොරේ කියලා තමයි කියවන්නට වෙන්නේ. මොකද ඔයා දන්නවා මේ නීතිය ගැන පචිම් එක මේ ඒකත් එක්ක එකතු වෙලා තමයි කියවීම සිද්ධ වෙන්නේ. මොංගොරේ සරායෝ. ඒකට මොංගෝලියාවේ ජීවත් වෙනවා. මේ ඒ මොංගෝලියාව කියලා ස්ථානයක් තියෙනවා කියලා හංගවනවා. මේ ඒ වලින් කරන්නේ ස්ථානයේ හැඟවීම. ඊළඟට බලන්න ඔදියේ කායෝ. ඔදියේ කායෝ අපිට මේ ඒ නැතුව ස්ථානයක් හෝ කාලයක් ගැන පවසන්නට බෑ. ඔදියේ කායෝ කොහෙද යන්නේ? හොයසායේ කායෝ කම්පැනියට යනවා. අන්න දැක්කනේ පිළිතුර දෙනකොටත් මෙන්න මේ ඒ කොටස අදාළ වෙනවා. හොයසායේ කායෝ. ඒ වගේම මම අර ප්‍රශ්නාර්ථය ගැන මෙතන පැහැදිලි කරා. වාට ඕන එක මෙතනදී තේරුම් ගන්න පුළුවන්. කතා කරන භාෂාවේ ක්‍රියාපදයම තමයි ප්‍රශ්නය වෙන්නේ කියලා පැහැදිලි කරා. කායෝ මෙතන කායෝ ප්‍රශ්නාර්ථයක්, මෙතන කායෝ පිළිතුරක්. හොඳයි. එතකොට අපි ඒ පිළිබඳව පැහැදිලි කරගත්තේ. ඒ අපිට අවශ්‍ය වෙනවා කාලය පිළිබඳව සහ ස්ථානයක් පිළිබඳව හැඟවීමේ අවස්ථාවකදී. හොඳයි. ඊළඟට තියෙන ව්‍යාකරණ කොටස බලමු. අපිට 9 වෙනි පාඩමේ පළවෙනි ව්‍යාකරණ කොටස හැටියට තියෙන්නේ හගෝ. හගෝ කියන එකේ අර්ථය තමයි සමග. ඉතින් අපිට නාමපද දෙකක් නැත්නම් කිහිපයක් එකට එක් කිරීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ හගෝ කියන එක භාවිත කරලා. හගෝ කියන්නේ සමග කියන අර්ථය. උදාහරණ බලමු. කජෝගි මියොත්මියෝනියෝ. කජෝගි පවුලේ මියොත්මියෝන් කී දෙනෙක්? මියොත්මියෝනියෝ කී දෙනෙක් ඉන්නවද? මේ බණ්ඩාර යේයෝ ගැනත් අපි ඉගෙන ගත්තේ. යේයෝ. මොකද මෙතන යේයෝ දාලා තියෙන්නේ? මෙන්න මෙතන නාමපදයට පචිම් එකක් තියෙන නිසා මේ යේයෝ. කජෝගි මියොත්මියෝනියෝ පවුලේ කී දෙනෙක් ඉන්නවද? සේමියෝනියෝ 4 දෙනෙක් ඉන්නවා. අනේ හාගෝ. කවුද මේ අනේ?
අනේ කියන්නේ වයිෆ්ට බිරිඳට අනේ හගෝ තාරීස්සෝය බිරිඳ සහ දුව ඉන්නවා. දැන් බලන්න බිරිඳ සහ දුව ඉන්නවා කියන එක බිරිඳ සහ. එතකොට මේ සහ කියන එක නැත්තම් සමග. එන්නේ අර්ථ දෙකම එනවා. ඒකේ අවස්ථාවට ගැලපෙනවා. දැන් අපේ නම් අපේ භාෂාවේදී සහ සමග කියන එක අර්ථ දෙකක් නේ. නමුත් මේකදී එකම අර්ථයෙන් ගන්න පුළුවන් හගෝ කියන්නේ සමග කියන එක. අනේ හගෝ තාරීස්සෝය බිරිඳ සමග දුව ඉන්නවා. ඊළඟ උදාහරණය බලන්න. තෝන්සෙන්ගි ඉස්සෝයෝ සහෝදරයෝ ඉන්නවද? නේ චොනන් තෝන්සෙන්ගි මානායෝ. මේ වාක්‍ය මොකක් හරි අඩුවක් තියෙනවද? හගෝ කියලා කැලලක් ඇවිල්ලා නැහැ නේද? කමන්නේ නැහැ අපි නිකන් කියමු. තෝන්සෙන්ගි ඉස්සෝයෝ සහෝදරයෝ ඉන්නවද? චොනන් තෝන්සෙන්ගි මානායෝ. මට සහෝදරයෝ ගොඩක් ඉන්නවා. ඊළඟ උදාහරණය බලන්න. හොන්ජා සරායෝ මොකද්ද මේ හොන්ජා? හොන්ජා කියන්නේ තනිවමද? හොන්ජා සරායෝ තනියෙන්ද ජීවත් වෙන්නේ? හොන්ජා කියන්නේ තනියෙන්. සරායෝ ජීවත් වෙනවද? හොන්ජා සරායෝ තනියමද ජීවත් වෙන්නේ? අනියෝ නැහැ. හ්යොන් හගෝ සහෝදරයා සමග කච්චි සරායෝ. කච්චි කියන්නේ මොකද්ද? එකට සරායෝ ජීවත් වෙනවා. සහෝදරයා සමග එකට ජීවත් වෙනවා. හොඳයි එතකොට හගෝ කියලා කියන්නේ සමග ඔයාලට නාමපද දෙකක් හෝ කිහිපයක් එක් කිරීමට හැකියාව තියෙනවා මේ හගෝ එක. ඉතින් කොහෙද හරි වාක්‍යයකදී ඔයාලට මේ හගෝ හමු වුණොත් සමග කියන අර්ථයෙන් ඒ පිළිබඳව බලන්න. හොඳයි අපි ඊළඟට තියෙන ව්‍යාකරණ කොටස ගැන බලමු. ඊළඟට අපිට තියෙනවා අස් ඕයෝ සහ ඔස් ඕයෝ. මේක 10 වෙනි පාඩමේ තියෙන්නේ පළවෙනි කොටසට අදාළව. ඉතින් බලන්න පොතේ තියෙන මෙන්න මේ අස් කොටස සහ ඔස් කියන ව්‍යාකරණ කොටස් දෙක ගැන විතරයි මම තමයි මෙන්න මේ ඕයෝ කැලලක් එකතු කරලා ගත්තේ තවදුරටත් පැහැදිලි කරගන්න. ඔයාලට මතකයි නේද අපි කතා කරා ආයෝ සහ ඕයෝ ගැන. ආයෝ සහ ඕයෝ වලදී අපි කරේ මොකක්ද? ක්‍රියාපදයකට ආයෝ සහ ඕයෝ එකතු කරලා ඒ ක්‍රියාපදය කොරියානු කතා කරන භාෂාවේ ස්වරූපයට හැරෙව්වා. එතකොට මේ ආයෝ සහ ඕයෝ එකතු වෙලා ක්‍රියාපදයට හැදුන ක්‍රියාපදය වර්තමාන කාලයේ ක්‍රියාපදයක් හැටියට තමයි හැදෙන්නේ. ඉතින් මේ වර්තමාන කාලයේ ක්‍රියාපදය අතීත කාලයේ ක්‍රියාපදයක් කිරීමට තමයි අපිට මෙන්න මේ අස්සෝයෝ සහ ඔස්සෝයෝ අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒකෙදි භාවිතා කරා අපි ආයෝ සහ ඕයෝ භාවිතා කරද්දී අපි නීතියක් භාවිතා කරා. ක්‍රියාපදයේ දායවත් කරාට පස්සේ ආ ශබ්දයක් තියෙනවා නම් අපි ආ හෝ ඕ ශබ්දයක් තියෙනවා නම් අපි ආ යෝ එකතු කරා. ආ හෝ ඕ ශබ්දයක් නැති වෙලාවෙදී අපි ඕයෝ එකතු කරා. ඉතින් එතකොට මෙතනදිත් ඒ වගේම තමයි ඒ නීතියම තමයි මෙතෙන්ටත් බලපාන්නේ. අස් හොයෝ එකතු කරන්නේ ක්‍රියාපදයක දායවත් කරාට පස්සේ ආ හෝ ඕ ශබ්දයක් තියෙනවා නම් ඒ ක්‍රියාපදයේ අතීත කාලය හදාගන්න අපි අස්සෝයෝ එකතු කරනවා. ඒ වගේම යම් කිසි ක්‍රියාපදයක දායවත් කරාට පස්සේ ආ හෝ ඕ ශබ්දයක් නැත්නම් ඒ ක්‍රියාපදයේ අතීත කාල ස්වරූපය හදාගන්නට අපි එකතු කරන්නේ මෙන්න මේ ඔස්සෝයෝ කියන ව්‍යාකරණ කොටස. අපි උදාහරණ අරන් බලමු. ඔන්ජේ හංගුගේ වස්සෝයෝ. මොකද්ද මේ වස්සෝයෝ කියන්නේ? වස්සෝයෝ කියන්නේ ආවා කියන ආවේ. ඔන්ජේ කියන්නේ කවද්ද? හංගුගේ මෙන්න ඒ. දැක්කනේ කොරියාව කියන්නේ තැනක්. එතකොට මේ තැන හංගවන්න මෙන්න මේ ඒ භාවිතා වෙලා තියෙනවා. අපි කලින් පැහැදිලි කරගත්ත මේ ඒ පිළිබඳව. ඔන්ජේ හංගුගේ වස්සෝයෝ කවද්ද කොරියාවට ආවේ? එතකොට වස්සෝයෝ වෙලා තියෙන්නේ මොකක්ද? මේ ඕදා කියන ක්‍රියාපදය. ඕදා කියන්නේ එනවා. ආවා කියලා අතීතයට හැරිලා තියෙනවා. කොහොමද ඒක අතීතයට හැරුණේ? ඕදා කියන ක්‍රියාපදයේ දායවත් කරා ඊට පස්සේ ඕ විතරයි ඉතුරු වෙලා තිබ්බේ. එතකොට අපි කිව්වා ආ හෝ ඕ ශබ්දයක් තියෙනවා නම් අපි අස්සෝයෝ එකතු කරනවා කියලා. එතකොට මේ ඕ වලට අස්සෝයෝ එකතු වුනහම කොහොමද හැදිලා තියෙන්නේ? මෙන්න ආ එක මෙන්න සයනු දෙක මේ සයනු දෙක මෙන්න මේ ආ එක මෙතන මේ. එතකොට මෙන්න මේ ඕයෝ මේ තියෙන ඕයෝ එකතු වෙලා මේ ඕයෝ එක මෙතෙන්ට. එතකොට අස්සෝයෝ එකතු වෙලා වස්සෝයෝ බවට පත් වෙලා තියෙනවා. වස්සෝයෝ කියලා කියන්නේ ආවේ ආවා ඒ කියන්නේ ඇවිල්ලා. ඔන්ජේ හංගුගේ වස්සෝයෝ කවද්ද කොරියාවට ආවේ? චක්ඥෝන් කොහොමද මේ කියන්නේ? ඉල් ඊ සම්සා ඕ
යුක් චිල් පල් කූසිප් සිබිල් සිබීවොල් සිබීවොරේ මට සිබීවොරේ වස්සෝයෝ සිබීවොරේ 12 වෙනි මාසේ වස්සෝයෝ ආවා. බලන්න එතකොට මේ අතීත කාලයේ ප්‍රශ්නාර්ථ ස්වරූපයම පිළිතුර හැටියටත් අපිට ලබා දෙන්නට පුළුවන් ඒ ආකාරයෙන්. ඔන්ජේ හංගුගේ වස්සෝයෝ කවද්ද කොරියාවට ආවේ? චක්නියොන් 12 වෙනි මාසේ. වොරේ වොල් කියන්නේ මාසෙට වොරේ බලන්න මෙතනදිත් මේ බලන්න කාලයක් මේ කාලයක් හංගවන අවස්ථාවේදී මේ ඒ සිබී වොරේ සිබී වොල් කියන්නේ සිබී වොල් කිව්වොත් 12 වෙනි මාසේ සිබී වොරේ කියලා කිව්වොත් 12 වෙනි මාසය කියලා හඟවනවා මෙන්න මෙතන කාලයක් බව. බලන්න කාලයක් හෝ ස්ථානයක් බව මේ මෙතනදී කාලයක් හඟවනවා. එතකොට මෙයා මෙතනදී මේ ඒ භාවිතා වෙලා තියෙනවා කොරියාව හඳුන්වන්න. එතකොට වස්සෝයෝ ආවා. ඊළඟ උදාහරණය බලමු. ඔන්ජේ චොන්යෝගේ මෝ මොගොසෝයෝ. ඔජේ සමාන ඔජේ චොන්යෝගේ ඔජේ ඊයේ චොන්යෝගේ රාත්‍රී ආහාරයට මෝ මොනවද මොගොසෝයෝ කෑවේ. එතකොට මේ මොගොසෝයෝ බවට පත් වෙලා තියෙන්නේ මොක්දා කියන ක්‍රියාපදේ. මොක්දා කියන ප්‍රියාපදේ දායිවත් කරාම තිබිලා තියෙන්නේ ආහෝ ශබ්දයක් නැහැ එතනදී. මෙන්න මේ මොක් කියන කොටසේ ආහෝ ශබ්දයක් නැති නිසා මෙන්න මේ ඔස්සෝයෝ එකතු කරලා මොගොස්සෝයෝ බවට පත් වෙලා කනවා කියන එකේ අතීත කාල ක්‍රියාපදේ හැදිලා තියෙනවා මොගොස්සෝයෝ වෙලා. එතකොට ඔන්ජේ චොන්යෝගේ මෝ ඔජේ ආයත් වරදුනා නේද මට වේගෙන් කියනකොට වරදිනවා. ඒක සමාවෙන්න. ඔජේ චොන්යෝගේ මෝ මොගොස්සෝයෝ ඔජේ ඊයේ චොන්යෝගේ රාත්‍රියේ මෝ මොනවද මොගොස්සෝයෝ කෑවේ. පුල්කෝගිරල් මොගොස්සෝයෝ පුල්කෝගි කියන්නේ මොනවද? පුච්චපුමස්. පුල්කෝගිරල් මොගොස්සෝයෝ කෑවා. පුච්චපුමස් කෑවා. හරි බලන්න. එතකොට මේ පිළිතුර දීලා තියෙන්නේ ඒ විදිහටම තමයි අතීත කාලේ ස්වරූපයෙන්ම. චුමාරේ මෝ හෙස්සෝයෝ. චුමාල් කියන්නේ සතියන්තය. චුමාල් කියන්නේ සතියන්තයේ කාලයකට අදාළයි. එහෙනම් මේ ඒ එකතු කරලා තියෙන මේ කාලය හැඟවීමට චුමාරේ මේ එකතු වෙලා තියෙන්නේ කාලයක් නිසා. එතකොට ඒ එකතු වෙන්නේ කාලයකට හෝ ස්ථානයකට. චුමාරේ සතියන්තයේ මෝහෙස්සෝයෝ මොනවද කළේ? හදා කියන ක්‍රියාපදයට හදා කියන එකේ දායිවත් කරාම තියන්නේ ආ ශබ්දයක්. ඉතින් ආ ශබ්දයක් හෝ ශබ්දයක් තියෙනවා අපි එකතු කරන්නේ අස්සෝයෝ. එතකොට අස්සෝයෝ එකතු වෙලා හෙස්සෝයෝ හැදිලා තියෙනවා. හදා කියන එකේ අතීත කාලයේ තමයි හෙස්සෝයෝ කළාද මොනවද කරේ? ඒ කියන්නේ අතීතයේ කරපු දෙයක් ගැන මේ අහන්නේ. චුමාරේ සතියන්තේ මෝ හෙස්සෝයෝ මොනවද කරේ? ස්විවස්සෝයෝ මොකද්ද මේ ස්වීදා කියලා කියන්නේ විවේක ගන්නවා කියන ක්‍රියාපදය. එතකොට මේ ස්වීදා කියන එකේ දායවත් වෙලා ආහෝ ඕ ශබ්දයක් නැති නිසා මෙතනට ඔස්සෝයෝ එකතු වෙලා තියෙනවා. මේ ඔස්සෝයෝ එකතු වෙලා. එතකොට ස්විවස්සෝයෝ විවේක ගත්තා. මෙතන අතීත කාලේ මෙයා විවේක ගත්ත එකක් හින්දා තමයි මේ අතීත කාලෙම උත්තරය දීලා තියෙන්නේ. ස්විවස්සෝයෝ විවේක ගත්තා. හොඳයි. ඊළඟට අපි බලමු 10 වෙනි පාඩමේ දෙවෙනි ව්‍යාකරණ කොටස හැටියට මොකක්ද අපිට තියෙන්නේ කියලා. අපිට ඉගෙන ගන්නට තියෙනවා ඒසෝ පිළිබඳව. මේ ඒසෝ භාවිතා වෙන්නේ යම්කිසි ස්ථානයකට අදාළව ඒ ස්ථානයේ සිට කියන අර්ථය ප්‍රකාශ කිරීමට. මම කල්පනා කරේ මේක වෙලාවකට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. බෑනේ. වෙලාවකට පාවිච්චි කරන්න බෑ. අපිට භාවිතා කරන්න පුළුවන් මේ ඒසෝ කියන එක. ඒසෝ කියන ව්‍යාකරණ කොටස භාවිත වෙන්නේ යම්කිසි ස්ථානයක සිට කියන අර්ථය ප්‍රකාශ කිරීමට. අපි උදාහරණ කියවලා පැහැදිලි කරගමු. ඔදි ඒසෝ චිංගුරල් මන්නස්සෝයෝ. ඔදි ඒසෝ. බලන්න ඔදි කොහේ. එතකොට කොහේද කියලා කොහේ කියලා කියන්නේ ඔදි කියන එක. ඔදි කොහේද? කොහේ සිටද කියලා අහන්න තමයි මේ ඒසෝ භාවිතා වෙලා තියෙන්නේ. එතකොට ඔදි ඒසෝ කොහේ සිටද චිංගුරල් යහළුවා මන්නස්සෝයෝ. බලන්න අතීත කාලේ මන්නස්සෝයෝ මුණ ගැහුනේ. ඒ කියන්නේ මුණ ගැහිලා ඉවරයිනේ යාළුවා. එතකොට මුණ ගැහුනේ කොහේද කියලා අහන්නේ. මන්නස්සෝයෝ මුණ ගැහුණද
මන්නස්සෝයෝ කියලා මුණ ගැහුණද? ඔදියේසෝ කොහේ සිට චිංගුරල් මන්නස්සෝයෝ යාළුවා මුණ ගැහුණද? කොපිස්යෝපේසෝ කොපිස්යෝපේසෝ මොනවද මේ කොපිස්යෝ? කෝපි කඩේ ඉඳන් කොපිස්යෝපේසෝ මන්නස්සෝයෝ මුණ ගැසුණා. එතකොට මේ ඒසෝ කියලා කියන්නේ යම් කිසි ස්ථානයක් හංගවන්න භාවිත වෙන්නේ ඒ ස්ථානයේ සිට කියන අර්ථය මේ ඒසෝ වලට කියන්නට පුළුවන්. අපි ඒ පිළිබඳව කතා කරා ඒ වලදී ස්ථානයක් පිළිබඳව හැඟෙවුවා ඒ වගේම කාලයක් පිළිබඳව හැඟෙවුවා. එතකොට මේ ඒසෝ වලට පුළුවන් යම් කිසි ස්ථානයක සිට කියන අර්ථය ගොඩනගන්නට. ඒ පිළිබඳව මතක තියාගන්න. යොන්හාරල් කග්ජන් ඒසෝ අන්න යොන්හාරල් චිත්‍රපටි කග්ජන් ඒසෝ. කග්ජන් කියලා නිකම්ම කිව්වොත් චිත්‍රපටි ශාලාව. කග්ජන් ඒසෝ කිව්වොත් චිත්‍රපටි ශාලාවේ සිට කග්ජන් ඒසෝ වාසෝයෝ චිත්‍රපටිය වාසෝයෝ බැලුවද? අනියෝ නැහැ චිබේසෝ වාසෝයෝ නැහැ අනියෝ චිබේසෝ ගෙදර සිට. ජීප් කිව්වොත් නිකම්ම ගෙදර, චිබේසෝ කිව්වොත් ගෙදර සිට. චිබේසෝ වාසෝයෝ ගෙදර ඉඳන් බැලුවා. ඊළඟ උදාහරණය බලන්න. චුමාරේ පොතොන් මොහේයෝ. චුමල් කියන්නේ සතියන්තය. නිකම්ම සතියන්තේ චුමල්. එතකොට සතියන්තය කියලා හැඟවීමට මේ කාලය පිළිබඳව හැඟවීමේ ඒ පදය ඇවිල්ලා තියෙනවා. එතකොට චුමාරේ පොතොන් සාමාන්‍යයෙන් මොහේයෝ මොනවද කරන්නේ? සාමාන්‍යයෙන් සතියන්තයේදී මොනවද කරන්නේ? චුමාරේ පොතොන් මොහේයෝ තොසෝගුවන් නේසෝ. මොකද තොසෝගුවන්? තොසෝගුවන් කියන්නේ පුස්තකාලයට. එතකොට පුස්තකාලයේ සිට කියලා කියන්නේ කොහොමද? තොසෝගුවන් ඒසෝ. තොසෝගුවන් ඒසෝ පුස්තකාලයේ සිට හංගුගෝරල් කොරියානු භාෂාව කොම්බු හේයෝ ඉගෙන ගත්තා. සමාවෙන්න පාඩම් කරනවා. මේක අතීත කාලේ නෙවෙයි වර්තමාන කාලයේ සංවාදයක්. එතකොට මොහේයෝ මොනවද කරන්නේ? එතකොට කොම්බු හේයෝ පාඩම් කරනවා. ඒක වර්තමාන කාලයට අදාළව තියෙන සංවාදයක්. හොඳයි ඉතින් අපි අද 25 වෙනි ව්‍යාකරණ පාඩමේදී කතා කරා EPS topic වලට අදාළව තියෙන ව්‍යාකරණ කොටස් ගැන. මේ පාඩමේ යම් කිසි තේරෙන්නේ නැති දෙයක් අඩුපාඩුවක් තියෙනවා මේ පිළිබඳව කමෙන්ට් එකක් මාර්ගෙන අපිට දැනුම් දෙන්න. ඒ වගේම මම ඔයාලට මුලදී පැහැදිලි කරා අපි මීට වඩා ඇඩ්වාන්ස් ව්‍යාකරණ කොටස් පිළිබඳව මීට වඩා උසස් නැත්නම් මේ අපේ පොතේදී හම්බෙන්නේ නැති ව්‍යාකරණ කොටස් ගැන කතා කරන්නට පුළුවන්. ඉතින් ඔයාලා ඒ ගැන දරන අදහස මොකක්ද කියලා කියන්න. මොකද ඒව ගොඩාක්ම ගැඹුරුයි. අපි මේ සාමාන්‍ය පහසුවෙන් ඉගෙන ගන්න ව්‍යාකරණ වගේ නෙවෙයි. අපිට ගොඩාක් දුරට පැහැදිලි කරගෙන යන්නට ඕන ව්‍යාකරණ කොටස් කිහිපයක්. ඉතින් ඒව ඉගෙන ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මම කොහොමද මේ දේවල් කරනවා ඔයාලට මේ මූලික දේ ඉවර කරාට පස්සේ මට ඕන මං හිතන්නේ මම මේ ඔක්කොම ටික වලට පැහැදිලි කරලා තියෙනවා. මට ඕන මේක පිළිවෙලකට ඔයාලට පැහැදිලි කරලා දෙන්න. එතකොට ඒක ගොඩක් හොඳින් පැහැදිලි වෙයි තවදුරටත්. ඉතින් අපි ඒ විදිහේ ග්‍රැමර් ගැන කතා කරනවා නම් ඒ පිළිබඳව ඔයාගේ අදහස පහතින් කමෙන්ට් එකකින් දාන්න. ඉතින් අපේ වීඩියෝ වලට ලයික් කරන්න. ඔයාගේ කොරියානු භාෂාව ඉගෙන ගන්න අලුත් යාළුවෝ ඉන්නවා නම් මේ වීඩියෝ ෂෙයා කරලා ඒ කට්ටියට බලන්න දෙන්න. හොඳයි එහෙනම් අපි ඊළඟට 26 වෙනි ව්‍යාකරණ පාඩමෙන් නැවත හමු වෙමු.